ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා ට්‍රිකල් කෝපිය YouTube channel එකට. අපි අද අලුත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න යන්නේ transistor equivalent circuits ගැන. ඒකේ පළවෙනි එපිසෝඩ් එක විදිහට අපි common base configuration එක යටතේ DC equivalent circuits සහ AC equivalent circuits ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරන්න හදන්නේ DC equivalent circuits ගැන. දැන් එතකොට මේ රූපසටහන බැලුවම ඔයගලන්ට පේනවා මේ ඉස්සෙල්ලාම තියෙන්නේ common base configuration එකේ තියෙන PNP transistor එකක්. ඊට පස්සේ ඒකේ දකුණු අත පැත්තේ තියෙන්නේ මේ transistor එකේ equivalent circuit එක. මේකේ විශේෂත්වය තමයි මේ PNP transistor එකේ මේකේ E තලයේ තියෙන මේ අතට එතකොට මේකේ equivalent circuit එක අඳිද්දී emitter එක diode එකක් විදිහට ක්‍රියා කරනවා forward bias. එතකොට මේකෙදි diode එකේ දිශාව වෙන්නේ මෙන්න මේක. මේ විදිහට තමයි මේකෙදි diode එක එන්න ඕනි. එතකොට මේ පැත්තෙන් එන current එක මෙහෙම ඇවිල්ලා මේ පැත්තට යනවා. මේකෙදි collector එක current source එකක් විදිහට ක්‍රියා කරනවා. එතකොට මේ පැත්තෙන් එන ධාරාව මෙහෙම ගිහිල්ලා මෙන්න මේ පැත්තට තමයි ධාරාව ගමන් කරන්නේ. එතකොට අපි common base configuration එකේ තියෙන NPN transistor එකක් බැලුවොත් එහෙම ඒකෙදි ඊතලයේ තියෙන්නේ එළියට emitter එකේ. එතකොට ඒකෙදි equivalent circuit එකත් ඉස්සෙල්ලා වගේමයි දිශාව විතරයි වෙනස් වෙන්නේ. එතකොට මේක ඊතලයේ මේ පැත්තට තියෙන නිසා මේක forward bias diode එකක් විදිහට ක්‍රියා කරන නිසා මේකෙදි diode එක තියෙන්න ඕනි මෙන්න මේ විදිහට. එතකොට මේ පැත්තට තමයි current එක යන්නේ. ඒක නිසා මේ පැත්තෙන් ඊතලයේ තියෙන්න ඕනි මෙන්න මේ අතට. එතකොට මේක අපිට ධාරාව ලකුණු කරන්න පුළුවන් IC මේ පැත්තට මෙහෙම ඇවිල්ලා IE යනවා මේ පැත්තට. අපි ඒ කතා කළේ common base configuration එකේ තියෙන transistor එකක් කොහොමද equivalent circuit එකකින් ලකුණු කරගන්නේ කියලා. ඊට අමතරව අපිට circuit එකක් දීලා ඒක DC equivalent circuit එකක් බවට පත් කරන්න කිව්වොත් එහෙම අපි ඒ circuit එකේ තියෙන AC source ඔක්කොම short circuit කරනවා. ඊට අමතරව capacitors තියෙනවා නම් අපි ඒ capacitors ඔක්කොම open circuit කරනවා. ඒක තමයි විශේෂත්වය DC equivalent circuit එකක තියෙන. අපි දැන් බලමු common base configuration එකේ AC equivalent circuit ගැන. එතකොට මේකෙදි ඉස්සෙල්ලා අපි කතා කළේ DC equivalent circuit එකේදී emitter එක diode එකක් විදිහට ක්‍රියා කරනවා කියලා. එතකොට මේ AC equivalent circuit එකට ආවට පස්සේ ඒ diode එක වෙනුවට මෙතන emitter එකේ අග්‍රයේ තියෙන තැනට එන්නේ resistor එකක්. ඊට පස්සේ collector එක මෙතන තියෙනවා, base එක මෙතන තියෙනවා. ඊට පස්සේ අපිට මේකේ ධාරාව ලකුණු කරන්න පුළුවන් මේ අතට. මේක NPN transistor එකට සහ PNP transistor එකේ දෙකටම පොදුයි. ඒ කියන්නේ අපිට NPN transistor එකක් දුන්නත් PNP transistor එකක් දුන්නත් common base configuration එකේදී අපි අඳින්නේ මෙන්න මේ equivalent circuit එක. මේක දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට මේකේ ධාරාවන් ලකුණු කරන්න පුළුවන්. මෙතන IE මේ පැත්තට යනවා IC කියන ධාරාව. එතකොට මේකෙදි මේ මෙතන තියෙන transistor එකට අපි කියන්නේ AC resistance එක කියලා. එතකොට ඒක අපි ලකුණු කරනවා RAC කියලා. මේ RAC කියන එක අපිට ලියන්න පුළුවන් සමානයි RJ RB කියලා. මෙතන මේ RJ කියන්නේ junction resistance කියන එකට, RB කියන්නේ base spreading resistance එහෙම නැත්නම් bulk resistance කියන එකට. එතකොට මේකෙදී අපි RB කියන එක නොසලකා හරිනවා. එතකොට RAC කියන එක ආසන්න වශයෙන් සමාන වෙන්නේ RJ කියන එකට. එතකොට මේකේ මේ RAC කියන resistance එක emitter එකට සම්බන්ධ වෙලා තියෙන නිසා අපි ඒක සංකේතවත් කරන්නේ RE- කියලා. ඒ කියන්නේ emitter එකේ junction resistance එක. ඒක අපිට සමාන කරන්න පුළුවන් RE- සමානයි 25යි මිලිවෝල්ට් බෙදීම IE කියන එකට. මේකෙදි මේ IE කියන්නේ DC current එකක්. ඒ වගේම IE තියෙන්න ඕනි මිලිවෝල්ට් වලින්. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි අවශ්‍යතාවයක්. එතකොට අපිට මේ සූත්‍රය පාවිච්චි කරලා පුළුවන් RE- කියන එක හොයාගන්න. එතකොට ඒ ටික තමයි අපිට common base configuration එකේ equivalent circuits ගැන කතා කරන්න තියෙන ප්‍රධාන කරුණු ටික. ඊට පස්සේ අපි බලමු ගණන් කීපයක් කොහොමද මේ equivalent circuits වල ගණන් හදන්නේ කියලා. එතකොට අපි මේ පළවෙනි ගාන බැලුවොත් එහෙම අපිට දීලා තියෙනවා common base amplifier එකක්. ඊට පස්සේ අපෙන් අහනවා
R in RL AI AV සහ GP කියන එක හොයන්න කියලා. එතකොට මේ common base amplifier එකේ RE කියන්නේ කිලෝ ඕම් 5යි කියන රෙසිස්ටර් එක. එතකොට RC කියන්නේ කිලෝ ඕම් 4යි. ඊට පස්සේ මෙතන supply voltage එකක් දීලා තියෙනවා. ඒක AC voltage එකක්. ඊට පස්සේ capacitors දෙකක් තියෙනවා C1 C2 කියලා. මේ තියෙන්නේ common base configuration එකේ. ඊට පස්සේ අපෙන් අහනවා R in. මේ R in කියන්නේ input resistance එක. RL කියන්නේ load resistance එක. AI කියන්නේ current gain එක. AV කියන්නේ voltage gain එක. ඊට පස්සේ අපිට කියනවා what would be the RMS value of the signal voltage across the load if VS has an RMS value of 1.5 millivolt කියලා. ඊට පස්සේ කියනවා assume resistor alpha සමානයි 0.98යි කියලා. මේ වගේ ගාණක් අපිට දුන්නම අපි ඉස්සෙල්ලාම කරන්න ඕනි එමීටර් එක හරහා යන DC කරන්ට් එක කීයද කියලා හොයාගන්න එක. ඒ කියන්නේ මෙන්න මේ RE හරහා යන කරන්ට් එක කීයද කියලා හොයාගන්න එක. එතකොට අපි මේ IE හොයන්න මෙතන සහ මෙතන අග්‍ර දෙක සලකනවා. එතකොට මෙතන භූගත කරලා තියෙන නිසා මෙතන වෝල්ටේජ් එක 0යි. මෙතන වෝල්ටේජ් එක ඍණ 10යි කියලා දීලා තියෙනවා. එතකොට මේ පැත්තේ වෝල්ටේජ් එක තමයි වැඩි වෙන්නේ. මොකද මෙතන 0යි මෙතන ඍණ 10යි. එතකොට මේ අතර කරන්ට් එක ගමන් කරනවා. ඒක නිසා අපි මෙතන විභවාන්තරය හොයන්න කරන්නේ වැඩි වෝල්ටේජ් එකෙන් අඩු වෝල්ටේජ් එක අඩු කරනවා. එතකොට වෝල්ටේජ් එක වැඩි 0. ඒක නිසා 0 අඩු කිරීම මෙතන තියෙනවා ඍණ 10. ඒක අඩු කරාට පස්සේ අපිට මෙතන විභවාන්තරය එනවා. ඒක සමාන වෙන්න ඕනි මෙතන 0.7 වෝල්ටේජ් එකක් තියෙනවා. ඒකට සහ ඒක එකතු කරන්න ඕනි IERE කියන මෙන්න මෙතන වෝල්ටේජ් එකට. එතකොට ඒක සමාන වෙන්නේ මෙන්න මේ බිඳුව ඍණ 10 කියන වෝල්ටේජ් එකට. එතකොට අපි මේක සුළු කරොත් එහෙම එනවා අපිට 10 සමානයි 0.7 ධන IERE කියලා. එතකොට අපි මේක තවදුරටත් සුළු කරොත් එහෙම එනවා 0.93 බෙදීම RE සමානයි IE කියලා. අපි මෙතන RE කියන එක දන්නවා 5 කිලෝ ඕම්. එතකොට 0.93 වෝල්ට් බෙදනවා 5 කිලෝ ඕම් වලින්. එතකොට එනවා අපිට IE. මේකෙදි IE එනවා අපිට 1.86 මිලි ඇම්පියර් කියලා. මේකෙදි IE එනවා අපිට 1.86 මිලි ඇම්පියර් කියලා. දැන් අපි කරන්න යන්නේ මේකේ AC equivalent circuit එක අඳින එක. අපි දන්නවා common base configuration එකේදී AC equivalent circuit එක අඳිද්දී මේ transistor එක අපිට මෙන්න මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. මෙතන මෙහෙම resistor එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන මෙන්න මේ විදිහට current source එකක් තියෙනවා. එතකොට අපිට මේ transistor එක මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා AC equivalent circuit එකක් අඳිද්දී මේ capacitors තියෙනවා නම් අපි ඒවා short circuit කරනවා. ඒ කියන්නේ මේක මෙහෙම යා කරනවා. මෙතන මෙහෙම යා කරනවා. එතකොට මෙතන capacitor එකක් නැහැ. ඒක නිසා මේක අයින් වෙලා මෙන්න මේ විදිහට short circuit වෙනවා. ඊට පස්සේ අපි මේකෙදි RE කියන්නේ emitter එක පැත්තට තියෙන resistor එක නිසා අපි මෙතන මේ resistor එකට ඒ කියන්නේ මෙතන emitter එක මෙතන collector එක. එතකොට මේ emitter එක පැත්තට සමාන්තරගතව RE කියන එක ඇඳ ගන්නවා. ඒ වගේම අපි මේ transistor එකෙන් එන resistor එක අපි ලියාගන්නේ RE dash කියලා. එතකොට මේ resistor එක තමයි RE dash කියන්නේ. ඊළඟට තියෙනවා මෙතන RE කියලා resistor එකක් කිලෝ ඕම් 5ක. ඒක තියෙන්නේ emitter එක පැත්තේ. ඒක නිසා අපි මේ RE dash ට සමාන්තරගතව RE කියන එක ලකුණු කරගන්නවා 5 කිලෝ ඕම් විදිහට. ඊට පස්සේ තියෙනවා මෙතන අපි short circuit කරලා තියෙන්නේ supply voltage එක. ඒකත් අපි emitter එක පැත්තේ තියෙන නිසා මෙන්න මේකට සමාන්තරගතව තමයි අපි මේ හැම එකක්ම සම්බන්ධ කරන්නේ. එතකොට මෙතන තියෙනවා supply voltage එක. ඊළඟට දකුණු පැත්ත බැලුවට පස්සේ අපිට තියෙනවා collector එක පැත්තේ RC කියලා 4 කිලෝ ඕම් resistor එකක්. ඒක අපි ලකුණු කරගන්නේ මෙන්න මේ current source එකට සමාන්තරගතව. හැම වෙලාවෙම අපි මේ resistors ලකුණු කරන්නේ එකිනෙකට සමාන්තරගත වෙන විදිහට. එතකොට මෙතන 4 කිලෝ ඕම් කියලා resistor එකක් එනවා. ඊට පස්සේ අපි මේවා කරන්ට් ලකුණු කරොත් එහෙම මෙතන තියෙනවා IE කියන කරන්ට් එක. ඒ කියන්නේ emitter එක හරහා යන AC කරන්ට් එක. ඊට පස්සේ මෙතන අපිට ලකුණු කරන්න පුළුවන් IC කියලා. ඊළඟට අපිට පුළුවන් මේ RE dash කියන එක හොයාගන්න. අපි දන්නවා RE dash සමාන වෙන්නේ 25 මිලිවෝල්ට් බෙදීම IE කියන එකට. මේ IE කියන්නේ capital IE වලින් ලකුණු කරලා තියෙන්නේ emitter එක හරහා යන DC කරන්ට් එක. ඒ කියන්නේ මෙන්න මේ 1.86 කියන එක. එතකොට එනවා 25 මිලිවෝල්ට් බෙදන්න ඕනි IE ගෙන්. මේක අපි ආදේශ කරන්නේ මිලිවෝල්ට් වලින්මයි.
එතකොට එනවා 1.86 මිලි ඇම්පියර් කියලා. එතකොට අපිට මේකේ දෙන උත්තරේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගත්තොත් එහෙම 13 ඕම් කියලා. එතකොට 13 ඕම් තමයි RE' කියලා අපි මෙතනට ගන්නෙ. දැන් අපි මේ ගානේ පළවෙනි කොටස බැලුවොත් එහෙම අපෙන් අහනවා Rin ඒ කියන්නේ ඉන්පුට් රෙසිස්ටන්ස් එක. ඉන්පුට් රෙසිස්ටන්ස් එක වෙන්නේ එතකොට මෙන්න මේ පැත්තේ ඉන්පුට් පැත්තේ තියෙන සමක ප්‍රතිරෝධය. මෙතන තියෙනවා 5 කිලෝ ඕම්, මෙතන තියෙනවා RE' කියලා. එතකොට මේ දෙකේ සමක ප්‍රතිරෝධය තමයි ඉන්පුට් රෙසිස්ටන්ස් එක වෙන්නේ. එතකොට අපි Rin කියන එක ලියා ගන්න පුළුවන් 5 කිලෝ ඕම් සහ RE' වල සමක ප්‍රතිරෝධය විදියට. මෙතන RE' කියන්නේ 13 ඕම්. මෙතන ඊට පස්සේ ඒකට සමාන්තරගතව තියෙන්නේ 5 කිලෝ ඕම් කියලා ගොඩාක් විශාල ප්‍රතිරෝධයක්. එතකොට අපි දන්නවා සමාන්තරගතව තියෙන මේ වගේ ප්‍රතිරෝධ දෙකක සමක ප්‍රතිරෝධය කුඩාම ප්‍රතිරෝධයටත් අඩු වගයක් තමයි එන්නේ. එතකොට අපිට මේකේ අගය විදියට ගන්න පුළුවන් කෙලින්ම 13 ඕම් කියලා. මම මේක ඔයගලන්ට හදලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. මේක අපි ආදේශ කරොත් එහෙම අගයන් 5 කිලෝ ඕම් ගුණ කිරීම 13 ඕම් බෙදනවා මෙතන 5 කිලෝ ඕම් ප්ලස් 13 ඕම් වලින්. එතකොට අපි මේක සුළු කළොත් එහෙම එනවා අපිට 65000 වෙදීම 5013 කියලා. ඊට පස්සේ මේක සුළු කරාම එනවා අපිට 12.96 කියලා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 13 ඕම් කියලා එනවා. ඒක නිසා තමයි අපි මේ වගේ අවස්ථාවක ලොකු ප්‍රතිරෝධයක් සහ කුඩා ප්‍රතිරෝධයක් සමාන්තරගතව තියෙද්දි සමක ප්‍රතිරෝධයේ විදිහට අපි ගන්නෙ කුඩා ප්‍රතිරෝධයේ අගය. එතකොට අපි මේ විදිහට ඉන්පුට් රෙසිස්ටන්ස් එක ගෙවුවා. ඒකට ආව 13 ඕම් කියලා. ඊට පස්සේ අපි දෙවෙනි කොටසට ගියාම අහනවා ලෝඩ් රෙසිස්ටන්ස් එක. ඒ කියන්නේ අවුට්පුට් පැත්තේ තියෙන සමක ප්‍රතිරෝධය. එතකොට මේ අවුට්පුට් පැත්තේ කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන සමක ප්‍රතිරෝධය. මෙතන තියෙන්නේ එක ප්‍රතිරෝධයයි 4 කිලෝ ඕම්. ඒක නිසා මේකෙදි RL වෙන්නේ 4 කිලෝ ඕම් කියන එක. ඊළඟට තුන්වෙනි කොටසෙන් අහනවා AI කියන එකේ අගය. AI කියන්නේ කරන්ට් ගේන් එක. එතකොට කරන්ට් ගේන් එක අපිට ලියන්න පුළුවන් අවුට්පුට් කරන්ට් එක බෙදීම ඉන්පුට් කරන්ට් එක. එතකොට මේකෙදි අවුට්පුට් කරන්ට් එක එන්නේ IC කියන එක. ඒක බෙදන්න ඕනි ඉන්පුට් කරන්ට් එකෙන් IE කියන එකෙන්. එතකොට අපි දන්නවා මේකෙන් එනවා කරන්ට් ගේන් එක. එතකොට මේකෙදි අපිට ඉස්සෙල්ලා දුන්නා ඇල්ෆා කියලා ගියා. ඇල්ෆා සමානයි 0.98යි කියලා. මේක කොමන් බේස් කන්ෆිගරේෂන් එකේ තියෙන්නේ. කොමන් බේස් කන්ෆිගරේෂන් එකේදී ඇල්ෆා කියන්නේ කරන්ට් ගේන් එක. එතකොට කරන්ට් ගේන් එක අපිට දීලා තියෙනවා 0.98යි කියලා. ඒක නිසා කෙලින්ම මෙතන අපිට AI කියන්නේ 0.98යි කියලා ලියන්න පුළුවන්. හොයන්න දෙයක් නැහැ. මොකද කොමන් බේස් කන්ෆිගරේෂන් එකේ කරන්ට් ගේන් එක කියන්නේ ඇල්ෆා කියන එකට නිසා. ඊට පස්සේ හතරවෙනි කොටසට ගියාට පස්සේ අහනවා අපෙන් AV කියන එක යගේ. AV කියන්නේ වෝල්ටේජ් ගේන් එක. එතකොට අපිට වෝල්ටේජ් ගේන් එක ලියන්න පුළුවන් V out බෙදීම V in කියලා. ඊට පස්සේ අපිට මේක තවදුරටත් ලියන්න පුළුවන් අවුට්පුට් කරන්ට් එක සහ රෙසිස්ටන්ස් එකෙන්. එතකොට අවුට්පුට් කරන්ට් එක වෙන්නේ IC කියන එක. ඒක ගුණ කරන්න ඕනි අවුට්පුට් රෙසිස්ටන්ස් එකෙන්. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන රෙසිස්ටන්ස් එක. ඒ කියන්නේ RL කියන එක. එතකොට අපි මේක ලියන්න පුළුවන් RL කියලා. ඊට පස්සේ මේ V in කියන ඉන්පුට් වෝල්ටේජ් එක අපිට ලියන්න පුළුවන් ඉන්පුට් කරන්ට් එකෙන් සහ ඉන්පුට් රෙසිස්ටන්ස් එකෙන්. එතකොට මේක ඉන්පුට් කරන්ට් එක වෙන්නේ IE කියන එක. ඒක ගුණ වෙන්න ඕනි ඉන්පුට් රෙසිස්ටන්ස් එකෙන්. දැන් මේකදී ඔයාලට පේනවා IC බෙදීම IE කියලා කොටසක් තියෙනවා. මේ IC බෙදීම IE කියන්නේ කරන්ට් ගේන් එක. ඒ කියන්නේ IC බෙදීම IE වලින් අපිට හම් වෙනවා තියෙනවා 0.98ක් කියලා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් එහෙම මේක එකට ගොඩක්ම ආසන්නයි. ඒක නිසා අපි මෙතන IC බෙදීම IE වෙනුවට එක ආදේශ කරනවා. එතකොට අපිට කෙලින්ම ලියන්න පුළුවන් AV කියන එක සමානයි RL බෙදීම Rin කියලා. එතකොට අපි දන්නවා RL කියන්නේ මේ පැත්තේ තියෙන සමග ප්‍රතිරෝධය. ඒක ආව අපිට 4 කිලෝ ඕම් කියලා. ඊට පස්සේ ඉන්පුට් රෙසිස්ටන්ස් එක කියන්නේ මේ දෙකේ සමග ප්‍රතිරෝධය. ඒකෙන් අපිට ආව 13 ඕම් කියලා. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට එනවා 308යි කියලා උත්තරයක්. එතකොට මේක තමයි මේකෙදි වෝල්ටේජ් ගේන් එක වෙන්නේ. ඊට පස්සේ අපි පස්වෙනි කොටසට ගියොත් එහෙනම් මේකෙන් අහනවා අපිට GP. ඒ කියන්නේ පවර් ගේන් එක ඩෙසිබල් වලින්. ඊට ඉස්සෙල්ලා අපි පවර් ගේන් එක හොයාගෙන ඉන්න ඕනි. එතකොට පවර් ගේන් එක කියන්නේ AP කියන එක. මේ පවර් ගේන් එක සමාන වෙන්නේ AI වාරයක් AV කියන එකට. එතකොට AI වලින් අපිට ආවා 0.98ක් කියලා. ඊට පස්සේ AV වලින් ආවා අපිට 308ක් කියලා. එතකොට මේකෙන් එනවා අපිට උත්තරේ
302ක් කියලා. ඊට පස්සේ අපිට පුළුවන් power gain එක decibel වලින් හොයන්න. ඒක තමයි GP කියන්නේ. එතකොට GP සමාන වෙන්නේ 10යි log 10යි 302 කියන එකට. එතකොට මේකෙන් එන අපිට උත්තරේ 24.8යි decibel කියලා. එතකොට මේක තමයි power gain එක decibel වලින්. ඒ කියන්නේ GP වලට එන්නේ 24.8යි decibel කියන එක. ඊට පස්සේ අපි මේකේ අන්තිම කොටස බැලුවොත් එහෙම ඒකෙන් අහනවා what would be the root mean square value of the signal voltage across the load if Vs has an root mean square value of 1.5 millivolt කියලා. ඒ කියන්නේ මේකෙන් අහන්නේ input voltage එක millivolt 1.5ක් වුණොත් එහෙම load resistance එක හරහා voltage එක කීයද කියලා. load resistance එක හරහා voltage එක කියන්නේ output voltage එක. එතකොට මේ Vs කියන්නේ input voltage එක. එතකොට අපි දන්නවා AV සමානයි V out බෙදීම V in කියලා. එතකොට V out කියන්නේ ඒක තමයි අපෙන් අහන්නේ V out බෙදීම V in කියලා අපිට දීලා තියෙනවා 1.5 මිලිවෝල්ට් කියලා. එතකොට මේකේ අපි දන්නවා AV කියන එක අපිට 308ක් කියලා. ඒක නිසා අපිට කෙලින්ම V out කියන එක ගන්න පුළුවන් 462යි මිලිවෝල්ට් කියලා. එතකොට අපි මේ දෙවෙනි ගාන බැලුවොත් එහෙම ඒකෙදි අපිට දීලා දෙනවා common base amplifier එකක්. ඊට පස්සේ අපෙන් අහනවා voltage gain from source to output, voltage gain from emitter to output, approximate value of V in කියලා. එතකොට මේ circuit එක බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා ඉස්සෙල් එක වගේ නෙවෙයි. ඉස්සෙල් එකේදී මේ supply voltage එක ගාව resistor එකක් තිබ්බේ නැහැ. හැබැයි මේකෙදි මේ supply voltage එක ගාව resistor එකක් තියෙනවා. ඒක තමයි මේ supply voltage එකේ input resistor එක වෙන්නේ. එතකොට මේ ගාන වෙනස් වෙන්නේ ඒ විදිහට. මේ ගාන හදද්දිත් අපි ඉස්සෙල්ලා වගේම පළවෙනි පියවර විදිහට IE කියන එක හොයාගන්න ඕනි. ඒකෙදිත් අපි සලකන්නේ මේ අග්‍රය සහ මේ අග්‍රය. මෙතන voltage එක බිඳුවයි භූගත කරලා තියෙන නිසා මෙතන ඍණ 25ක් voltage කියලා දීලා තියෙනවා. එතකොට මෙතන විභව අන්තරය එනවා බිඳුව ඍණ 25 කියලා. ඒක සමාන වෙනවා මෙතනින් තියෙන 0.7 volt 0.7යි ඒකට එකතු කරන්න ඕනි මෙතන තියෙනවා IERE කියලා IERE ඊට පස්සේ මේක සුළු කරාම එනවා අපිට 24.3 සමාන වෙන්න ඕනි IE වාරයක් RE කියන්නේ 25යි කිලෝ ඕම් වලට. එතකොට මේක අපිට සුළු කරාට පස්සේ එනවා 24.3 වෝල්ට් බෙදීම 25යි කිලෝ ඕම්. එතකොට මේකෙන් IE වලට අපිට එනවා 1 මිලි ඇම්පියර් කියලා ආසන්න උත්තරේ. දැන් අපි හදන්නේ මේකේ ඉක්වලන්ට් සර්කිට් එක අඳින්න. ඉස්සලාම මේ ට්‍රාන්සිස්ටර් එකේ අපි ඉක්වලන්ට් සර්කිට් එක අඳගමු. ඒකෙදි අපිට එනවා මෙන්න මේ විදිහට කරන්ට් සෝස් එක එනවා. මේක අපි දන්නවා RE ඩෑෂ් කියලා. මේ මීටර් එක පැත්ත, මේ කලෙක්ටර් එක පැත්ත. ඊට පස්සේ RE කියලා 25 කිලෝ ඕම් කියලා රෙසිස්ටර් එකක් තියෙනවා. ඒක අපි මේකට සමාන්තරගතව මේ විදිහට ඇඳ ගන්නවා. මේක තියෙනවා අපිට 25 කිලෝ ඕම් කියලා. ඊට පස්සේ තියෙනවා RS කියලා රෙසිස්ටර් එකක්. මොකද මේක AC ඉක්වලන්ට් සර්කිට් එකක් වෙද්දී මේක ෂෝට් වෙනවා, මේක ෂෝට් වෙනවා. එතකොට මෙතන එනවා RS කියලා රෙසිස්ටර් එකක් සහ VS කියලා වෝල්ටේජ් එකක්. මේකෙදි මේ RS කියන්නේ ඉන්පුට් වෝල්ටේජ් එකේ රෙසිස්ටර් එක නිසා අපි වෝල්ටේජ් එකයි මේ RS එකයි ශ්‍රේණිගතව තමයි සම්බන්ධ කරන්නේ. එතකොට රෙසිස්ටර් එකේ තියෙන ඕනි මේ විදිහට අපි වෝල්ටේජ් එක සමාන්තරගතව සම්බන්ධ කරන නිසා මේක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේකට සමාන්තරගතව තමයි VS කියන එක තියෙන්නේ. ඒ වගේම වෝල්ටේජ් එකේ ඉන්පුට් රෙසිස්ටර් එක තමයි මේ RS කියන්නේ. ඒක නිසා ඒක තියෙන්න ඕනි මේ VS කියන එකත් එක්ක ශ්‍රේණිගතව. එතකොට මේක තමයි RS කියන්නේ 1 කිලෝ ඕම්. ඊට පස්සේ මේ පැත්තට ගියොත් එහෙම මේ පැත්තේ තියෙනවා 10 කිලෝ ඕම් කියලා රෙසිස්ටර් එකක් කලෙක්ටර් එක පැත්තේ. ඒක අපිට මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. 10 කිලෝ ඕම්. ඊට පස්සේ තව මෙගා 2 මෙගා ඕම් කියලා රෙසිස්ටර් එකක් තියෙනවා. ඒකත් අපි මේකට සමාන්තරගතව මේ විදිහට සම්බන්ධ කරගන්නවා. මේක 2 මෙගා ඕම් වෙනවා. එතකොට මේක තමයි ඉක්වලන්ට් සර්කිට් එක වෙන්නේ. මේකෙදි IE කියන්නේ මේ පැත්තට යන කරන්ට් එක. මෙතන IC කියන්නේ මේ පැත්තට යන කරන්ට් එක. ඊළඟට අපි මේ RE ඩෑෂ් කියන එක හොයාගමු. RE ඩෑෂ් සමාන වෙන්නේ 25යි මිලිවෝල්ට් බෙදීම IE කියන එකට.
එතකොට 25 මිලිවෝල්ට් බෙදීම IE කියන්නේ 1 මිලිවෝල්ට් වෙනවා. මිලි ඇම්පියර් වෙනවා. එතකොට මේකේ උත්තරය එනවා 25 ඕම් කියලා. එතකොට RE dash කියන්නේ ඕම් 25යි කියන එකට. දැන් අපි මේ ගානේ පළවෙනි කොටසට ගියොත් ඒකෙන් අහනවා voltage gain from source to output කියලා. එතකොට source එක සහ output එක අතර තමයි voltage gain එක අහන්නේ. එතකොට ඒක සමාන වෙන්නේ V out බෙදීම VS කියන එකට. ඒ කියන්නේ output voltage එක සහ source voltage එක. එතකොට මේක අපිට ලියන්න පුළුවන් output current එක සහ output resistor එක විදිහට. එතකොට මේක ලියනවා IC වාරයක්. මෙතන output resistor එක වෙන්නේ මෙන්න මේ දෙකේ සමග ප්‍රතිරෝධය. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් 10 කිලෝ සමාන්තරගතයි 2 මෙගා ඕම්. ඒක බෙදන්න ඕනි supply voltage එකෙන්. එතකොට ඒක අපිට ලියන්න පුළුවන් IE වාරයක්. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන current එක IE වාරයක් මෙන්න මේ ප්‍රතිරෝධවල සමග ප්‍රතිරෝධය. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධය සහ මෙන්න මෙතන තියෙන 1 කිලෝ ඕම් කියන ප්‍රතිරෝධ තුනේම සමග ප්‍රතිරෝධය තමයි අපි මෙතනට ගන්නෙ. එතකොට එනවා මෙතන 25 කිලෝ ඕම් සමාන්තරගතයි RE dash වලට ඒකට එකතු කරන්න ඕනි 1 කිලෝ ඕම් කියන එක. එතකොට මේක තමයි මෙතන මුළු ප්‍රතිරෝධය වෙන්නේ. එතකොට මෙතන මේ IC බෙදීම IE කියන්නේ common base configuration එකේ current gain එක. common base configuration එකේ current gain එක කියන්නේ alpha ඊටාම ආසන්න වෙනවා එකට. එතකොට අපි මේක ආසන්න වශයෙන් එකට සමානයි කියලා ගත්තොත් එහෙම V out බෙදීම VS කියන එක අපිට ලියන්න පුළුවන් 10 කිලෝ ඕම් 2 මෙගා ඕම් සමග ප්‍රතිරෝධය. ඊට පස්සේ මෙතන එනවා 25 කිලෝ ඕම් සමාන්තරගතයි RE dash මේකට එකතු කරන්න ඕනි 1 කිලෝ ඕම්. එතකොට අපි මේකේ සමග ප්‍රතිරෝධය වුවොත් එහෙම මේක තියෙන්නේ 10 කිලෝ ඕම් මෙතන තියෙන්නේ 2 මෙගා ඕම්. එතකොට මේකට සාපේක්ෂව මේක ගොඩාක්ම වැඩි අගයක් වෙනවා. ඒක නිසා මේක සමාන්තරගතව තියෙන නිසා මේකේ සමග ප්‍රතිරෝධය ආසන්න වශයෙන් 10 කිලෝ ඕම් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ මෙතන තියෙනවා 25 කිලෝ ඕම්. ඒකට සමාන්තරගතයි RE dash අපි හොයාගත්තා RE dash කියන්නේ 25 ඕම්. මෙතන තියෙනවා 25 කිලෝ ඕම් කියන්නේ 25 ඕම් වලට වඩා ගොඩාක්ම වැඩි අගයක්. ඒක නිසා මෙතන සමග ප්‍රතිරෝධය අපිට ගන්න පුළුවන් 25 ඕම් කියලා. ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕනි 1 කිලෝ ඕම්. ඊට පස්සේ අපිට එනවා මෙතන 10 කිලෝ ඕම් බෙදීම 1025 ඕම් කියලා. එතකොට මේක සුළු කරාම එනවා අපිට උත්තරය ආසන්න වශයෙන් 10යි කියලා. ඒ කියන්නේ පළවෙනි එකට එනවා අපිට උත්තරේ V out බෙදීම VS කියන්නේ 10යි කියලා. දැන් අපි දෙවෙනි කොටස බැලුවොත් එහෙම ඒක අහනවා voltage gain from emitter to output කියලා. එතකොට මේ voltage gain එක emitter to output කියන එක අපිට ලියන්න පුළුවන් V out බෙදීම V in කියලා. ඊට පස්සේ මේක අපිට තවදුරටත් ඉස්සෙල්ලා වගේම ලියන්න පුළුවන් V out කියන එක output current එක ගුණ කිරීම output resistance එක විදිහට. එතකොට output current එක වෙන්නේ IC කියන එක. මේකෙදී output resistance එක වෙන්නේ ඉස්සෙල්ලා වගේම මෙන්න මේ දෙකේ සමග ප්‍රතිරෝධය. එතකොට ඒක අපිට ලියන්න පුළුවන් 10 කිලෝ ඕම් සමාන්තරගතයි 2 මෙගා ඕම් කියලා. ඊට පස්සේ අහනවා V in කියන එක. V in කියන්නේ input current එක ගුණ කිරීම input resistance එක. එතකොට අපිට ඒක ලියන්න පුළුවන් input current එක දන්නවා අපි IE කියලා. ඒක ගුණ කරන්න ඕනි input resistance එකෙන්. මේකෙදි input resistance එක වෙන්නේ මෙන්න මේ 25 කිලෝ ඕම් සහ RE dash කියන දෙකේ සමග ප්‍රතිරෝධය. හැම වෙලාවෙම input resistance එක හොයන්න කිව්වොත් supply voltage එකේ resistor එක අපි සලකන්නේ නැහැ. ඒක නොසලකා තමයි අපි input resistor එක හොයන්නේ හැම වෙලාවෙම. එතකොට මේකෙදි input resistor එක වෙන්නේ 25 කිලෝ ඕම් සහ RE dash වල සමග ප්‍රතිරෝධය. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 25 කිලෝ සමාන්තරගතයි 25 ඕම් කියලා. එතකොට අපි දන්නවා IC බෙදීම IE කියන්නේ ආසන්න වශයෙන් එකට සමාන නිසා අපි මේක 1යි කියලා සලකනවා. ඊට පස්සේ අපිට මෙතනින් එනවා 10 කිලෝ ඕම් සමාන්තරගතයි 2 මෙගා ඕම් බෙදීම 25 කිලෝ ඕම් සමාන්තරගතයි 25 ඕම්. දැන් අපි දන්නවා 10 කිලෝ ඕම් සහ 2 මෙගා ඕම් සමාන්තරගතව තියෙන නිසා 10 කිලෝ ඕම් වලට වඩා 2 මෙගා ඕම් කියන්නේ ගොඩක්ම වැඩි අගයක් නිසා මේ දෙකේ සමග ප්‍රතිරෝධය වෙන්නේ 10 කිලෝ ඕම් කියන එක. ඊට පස්සේ යට කොටසට ගියාට පස්සේ ඒකේ තියෙනවා 25 කිලෝ ඕම් සමාන්තරගතයි 25 ඕම් කියලා.
එතකොට මේ 25 ඕම් වලට වඩා 25 කිලෝ ඕම් කියන්නේ ගොඩක් විශාල අගයක්. ඒක නිසා මේකේ සමක ප්‍රතිරෝධය වෙන්නේ 25 ඕම් කියන එක. ඊට පස්සේ මේකෙන් අපිට උත්තරේ එනවා 400යි කියලා. එතකොට මේක තමයි B කොටසට උත්තරේ වෙන්නේ. ඊට පස්සේ අපි මේකේ තුන්වෙනි කොටසට ගියොත් එහෙම ඒකේ අහනවා approximate value of V in කියලා. මේකෙදි මට එක දත්තයක් ලකුණු කරන්න බැරි වුණා මෙන්න මේ supply voltage එක කීයද කියලා. මේ supply voltage එක අපිට දීලා තියෙනවා 2 මිලිවෝල්ට් කියලා root mean square වලින්. ඊට පස්සේ අපි ගානට ගියොත් එහෙම ඒක යන approximate value of V in කියලා. එතකොට මේ V in කියන එක අපිට ලියන්න පුළුවන් voltage බෙදීමක් විදිහට. එතකොට මෙතන බිඳුවයි මෙතන voltage එක අපි දන්නවා 2 මිලිවෝල්ට් කියලා. එතකොට මේක 2 මිලිවෝල්ට් වුණ නිසා මෙන්න මෙතන අග්‍රය 2 මිලිවෝල්ට් වෙනවා. මේක 2 මිලිවෝල්ට් වෙනවා. මේක හැම වෙලාවෙම භූගත කරලා තියෙන්නේ. එතකොට මේක භූගත කරාට පස්සේ මේ හැමතැනම වෝල්ටේජ් එක බිඳුවක් වෙනවා. එතකොට මෙතන බිඳුවයි, මෙතන බිඳුවයි, මෙතන බිඳුවයි. දැන් අපි මේක විභව බෙදීමකින් තමයි සුළු කරන්න යන්නේ. එතකොට අපි දන්නවා R in කියන්නේ මේ රෙසිස්ටර් එක සහ මේ රෙසිස්ටර් එකේ සමග ප්‍රතිරෝධය. ඒ කියන්නේ මෙන්න මේ දෙක එකට එකතු කරාම එන ප්‍රතිරෝධය. එතකොට V in කියන්නේ ඒ ප්‍රතිරෝධය දෙපැත්තේ තියෙන වෝල්ටේජ් එක. එතකොට අපි මේක මම සරල කරලා තව මේ විදිහට ලිව්වොත් එහෙම මම මේ කොටස විතරයි මෙතන ලියන්නේ. මෙතන තියෙනවා 1 කිලෝ ඕම් කියලා. එතකොට මේ දෙකේ සමග ප්‍රතිරෝධය මම මේ විදිහට ලකුණු කරන්නම්. මෙතන තියෙනවා VS කියලා සප්ලයි වෝල්ටේජ් එක 2 මිලිවෝල්ට්. මේක මෙහෙම භූගත කරලා තියෙන්නේ. මේක මේ විදිහට භූගත කරලා තියෙන්නේ. මම මේ කොටස ඇන්දේ නැහැ. මෙන්න මේ දෙකේ සමක ප්‍රතිරෝධය තමයි මම මෙතනින් ඇන්දේ. එතකොට මේක තමයි ඉන්පුට් රෙසිස්ටර් එක වෙන්නේ. එතකොට V in කියන්නේ මෙන්න මේ රෙසිස්ටර් එක දෙපැත්තේ තියෙන වෝල්ටේජ් එක. එතකොට මේක අපි දන්නවා බිඳුවයි. මෙතන බිඳුවයි. මෙතන 2 මිලිවෝල්ට් නිසා මෙන්න මෙතනට යනකොට 2 මිලිවෝල්ට් වෙනවා. එතකොට මෙන්න මේ සමක ප්‍රතිරෝධය අපි දන්නවා 25 ඕම් කියලා. එතකොට අපි මේකේ විභව බෙදීමකින් මෙන්න මේ V in කියන එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. එතකොට V in කියන එක සමාන වෙනවා මෙතන බිඳුවයි මෙතන 2 මිලිවෝල්ට්. ඒක නිසා 2 මිලිවෝල්ට් කියන එක ගුණ කරන්න ඕනි. අපි V in කියන්නේ මෙන්න මෙතන නිසා මෙතන බිඳුවයි. එතකොට මේ රෙසිස්ටර් එක අතර විභව අතරය වුවොත් හරි. ඒක නිසා අපි මේ උඩින් ලියන්නේ 25 ඕම් කියන එක. ඒක බෙදන්න ඕනි මේ රෙසිස්ටර් දෙක එකතුවෙන්. එතකොට එනවා 1000 දාන්න 25 කියන්නේ 1025යි. මේක සුළු කරාට පස්සේ එනවා 0.0488 මිලිවෝල්ට් කියලා. මේක අපිට ආසන්න වශයෙන් 50යි මයික්‍රෝවෝල්ට් කියලා ලියන්න පුළුවන්. අද වීඩියෝ එකකින් අපි කතා කළේ common base configuration එකේ AC equivalent circuit සහ DC equivalent circuits ගැන. ඊට පස්සේ අපි ගණන් දෙකකුත් සාකච්ඡා කළා. පළවෙනි ගානේ සහ දෙවෙනි ගානේ අතර තියෙන ප්‍රධානම වෙනස තමයි පළවෙනි ගානේ සප්ලයි වෝල්ටේජ් එකට රෙසිස්ටර් එකක් තිබ්බේ නැහැ. හැබැයි දෙවෙනි ගානේ සප්ලයි වෝල්ටේජ් එකට 1 කිලෝ ඕම් වල රෙසිස්ටර් එකක් තිබ්බා. ඒ කියන්නේ සප්ලයි වෝල්ටේජ් එකට ශ්‍රේණිගතව RS කියලා රෙසිස්ටර් එකක් දෙවෙනි ගානේ සම්බන්ධ වෙලා තිබ්බා. එතකොට මේ විදි දෙක තමයි මේ common base configuration එකේ තියෙන ප්‍රධානම විදි දෙක. ඉතින් අපි මේ විදි දෙකෙන්ම ගණන් හදලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලුවාට පස්සේ ඔයගොල්ලන්ට common base configuration එකේ equivalent circuits ගැන හොඳම අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවනම් share කරන්න. ඒ වගේම Trickle Kuppy YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කළොත් ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.